ආයිබෝවන් ජීවිතේ සහ පාඩම් පොතේ ආකරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ භාෂාවේ විද්‍යාව සහ විද්‍යාවේ භාෂාව. එහෙම පාඩම් මාලාවක් අපි ටෙලිවිෂන් ඉස්කෝලෙන් පටන් ගත්තා. අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් අමුතු වැඩක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ආර්ථික විද්‍යාවයි ව්‍යාපාර අධ්‍යයනයයි සංස්කෘතයි එක පාඩමක් බවට පත් කරගන්නවා. මම කැමති අපේ ගුරු මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට වැඩම කර සිටිනවා කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ මම නමස්කාර පූර්වකව ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්න කැමතියි. ඒ වගේම අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට සහභාගී වෙනවා අපේ රටේ කීර්තිමත් ගුරුවරයෙක් විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයන විෂයන් ගැන කතා කරද්දී ඒ විෂය උගන්වන ගුරුවරුන් අතරේ ප්‍රමුඛයෙක් තමයි බණ්ඩාර දිසානායක මහත්මයා. ආයිබෝවන්. ආයිබෝවන් හසන්ත. ගරුණතු පිළිගන්නවා ටෙලිවිෂන් ඉස්කෝලේට. ගරුණ ස්වාමීන් වහන්සේ අපි කිව්වා ආර්ථික විද්‍යාවයි ව්‍යාපාර අධ්‍යයනයයි සංස්කෘතයි එක පාඩමක් බවට පත් කරගන්නවායි කියලා. ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය මේ වචන කොහෙන්ද ආවේ? අපි මේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ හැමදාම කතා කරපු විදිහටම පාරිභාෂික වචන කියලා කියන જાතිය සාමාන්‍යයෙන් භාෂාවේ කතා කරන භාෂාවල් නෙවෙයි. හසන්ත හෙට්ටිආරච්චි ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මැතිතුමනි අපේ බණ්ඩාර දිසානායක මැතිතුමනි මේ පාරිභාෂික වචන කියලා කියනවා මොන භාෂාවෙත් කතා කරන භාෂාවකට අදාළ ඒවා නෙමෙයි. කොටින්ම කියනවා නම් භාෂාවක වචන හැදෙනවා හැබැයි පාරිභාෂික වචන හදනවා. හදන්නේ ක්‍රමයකට. ඕනෑම භාෂාවකට අදාළ ශාස්ත්‍රයක් උගන්වනවා නම් ඒ ශාස්ත්‍රයට අදාළ පාරිභාෂික වචන හදන්නේ පාරිභාෂික වචන හැදෙන්නේ එකී භාෂාවේ මූල භාෂාව භාවිත කරමින්. ඉංග්‍රීසි විද්‍යාත්මක වචන කියලා අපි අහලා තියෙනවනේ සර්. ඔය විද්‍යාත්මක වචන කියලා જાතියක් තියෙනවනේ විද්‍යා භාෂාව. ඒවායේ මේ විද්‍යාත්මක වචනය දැන් උද්භිද විද්‍යාත්මක වචනය, ජීව විද්‍යාත්මක වචනය, විද්‍යාත්මක වචනය, විද්‍යාත්මක පාරිභාෂිකය කියලා කියන එක ටෙක්නිකල් ටර්ම් එක ඉංග්‍රීසියේ මූල භාෂාවක් වෙච්ච ලතින් භාෂාවෙන් අරන් තමයි හදන්නේ. ඒ වගේ සිංහලයට අදාළව සිංහල මාධ්‍යයෙන් යම්කිසි විෂයක් උගන්වනවා නම් ඒ විෂයට අදාළ පාරිභාෂික වචන හදන්නේ සිංහලයේ මූල භාෂාවක් වෙච්ච සංස්කෘත භාෂාවෙන්, පාලි භාෂාවෙන්, විශේෂයෙන්ම සංස්කෘත භාෂාවෙන්. ඒකට හේතුව තමයි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පිහිටුවලා ඉංග්‍රීසියෙන් උගන්වපු විෂයයන් සිංහලයට හරවනකොට සිංහලයෙන් උගන්වන්න පාරිභාෂික වචන හදන්න වුණා. හැබැයි ඒ පාරිභාෂික වචන හදන්න ගත්ත උගත්තු වැඩි දෙනෙක් සංස්කෘත උගත්තු. ඒකයි සංස්කෘත භාෂාවෙන් ගන්නේ. ඉතින් ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මැතිතුමා බොහොම ලස්සනට ඇහුවා වගේ ආර්ථික විද්‍යා ව්‍යාපාර අධ්‍යයන වචන හතරක් හම්බෙලා තියෙනවා දැන් පටන් ගන්නකොටම. ඒ වචන හතරම සංස්කෘත. ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය හතරම සංස්කෘත වචන. වචන හැටියට සංස්කෘතයි. ඒ සංස්කෘත වචන වල දැන් ඔය අධ්‍යයන කියන වචනේම ගත්තොත් එහෙම අධ්‍යයන කියන්නේ අධ්‍යාපන නෙමෙයි. අධ්‍යාපන කියන වචනයට වඩා අධ්‍යයන කියන වචනේ සම්පූර්ණ තේරුම වෙනස්. අධ්‍යයනය කියන්නේ ස්ටඩි කරන එකට. අධ්‍යාපනය කියලා කියන්නේ এডুকেෂන් එක. එහෙම නැත්නම් ලර්න් කරන එක. උගන්වනවා ඉගෙන ගන්නවා කියලා දෙකක් නේ. තියෙනවා. මම පොඩ්ඩක් නැගිටලම පැහැදිලි කරනවා. එතන අධ්‍යයන අධ්‍යාපනම් යජනම් යාජනම් තථා කියලා පරණ සංස්කෘත ශ්ලෝකවල කියනවා ඉගෙනීම සහ ඉගෙනවීම. එතනදී අධ්‍යයනය කරනවා කියලා අපි කියන්නේ. මම පොඩ්ඩක් මේක අධ්‍යයනය කළා කියන්නේ. එතන අධ්‍යාපනය කියලා කියන්නේ එකයි අධ්‍යයන කියලා කියන එකයි අතර වෙනස තියෙන්නේ. අධ්‍යයන කියලා කියන තැන අයන්නයි මහ ප්‍රාණ දයන්නයි යන්සයයි අයන්නයි නයන්නයි අධ්‍යාපන කියලා කියන එකේ තියෙනවා. හැබැයි වැඩියෙන් තියෙනවා පයන්න. ඒ පයන්න කියලා කියන්නේ ආයන්න අල්පයන්න කියලා අපි ගාව තියෙනවා ප්‍රත්‍යයක්. ඒ ආප් කියලා කියන අකුරු දෙකෙන් ගම්ම්‍ය වෙන තේරුම තමයි කරවන ලවා කරන ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා කියන්නේ.
ආන්ගේ ප්‍රයෝජ්‍යාර්ථය. අධ්‍යයනය කියන්නේ තමාම ඉගෙන ගන්න එක. අධ්‍යාපනය කියන්නේ උගන්වන එක. එතකොට ව්‍යාපාර අධ්‍යයනය කියලා කිව්වම ඉංග්‍රීසියෙන් එන්නේ බිස්නස් ස්ටඩීස්. එතකොට ස්ටඩි කියලා කියන්නේ ඉගෙන ගන්න එක තමන්ම. ඒ හින්දානේ විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන්ට ශිෂ්‍යෝ කියන්නේ විද්‍යාර්ථීන්. දැන් සර්ලා උගන්වනවා උසස් පෙළ ශිෂ්‍යයෝ. ඒතර ඒ අය pupilsලා. විශ්වවිද්‍යාලේ ඉන්නේ ස්ටුඩන්ට්ස්ලා. විද්‍යාර්ථීන්. විද්‍යාර්ථීන් කියන්නේ කියන දෙයක් මේ නෑ එහෙම කියන්නම හොඳ නෑ. කියන දෙයක් අහන්න නැතිම කියලා කියන්නත් හොඳ නෑ. ඉතින් කමකුත් නෑ. එහෙම කිව්වට ස්ටඩි කිරීම තමයි ඒගොල්ලෝ ටිකක් උගන්නපුවම ඒතර හදාර ගන්න ඕනේ. ව්‍යාපාර අධ්‍යයනය කියලා කියන්නේ ඇත්තටම ව්‍යාපාර උගන්නන එකට නෙමෙයි ව්‍යාපාර ඉගෙන ගන්න එකට. ලංකාවේ මේ වෙනකොට කරනවා නම් කරන්න ඕනේ හොඳම විෂයක් කෙසේ වෙතත් කරන්න ඕන දේ ව්‍යාපාරනේ. ව්‍යාපාර කියලා කියන වචනේ මම යට ඉඳලා එන්නේ. ව්‍යාපාර කියලා කියන වචනේ තථාගත දේශනාවෙත් තියෙනවා. ව්‍යාපාරා සබ්බ භූතානං සුඛත්ථාය විධියරි. ව්‍යාපාර කියන වචනේ තේරුම් ගන්නකොට අපිට සිංහලෙන් එන්නේ සර් බිස්නස් කියලා කියන එකනේ. හැබැයි බිස්නස් කියලා කියනකොට අපිට එන්නේ ලාභ ලබන ව්‍යාපාරයක් වගේ එකක්. ඇත්තටම බිස්නස් කියන වචනේ ඉංග්‍රීසියෙන් කියද්දි බිස්නස් කියලා කියන්නේ මට එයත් එක්ක ගනුදෙනුවක් නැහැ කියලා කියන එකටත් පාවිච්චි කරනවනේ. ඒ ගනුදෙනුව කියලා කියන්නේ ඔය අපි කියන බිස්නස් කියලා කියන එකටම නෙමෙයිනේ. එතකොට ඒ වගේ ව්‍යාපාර කියන වචනේ එන්නේ ව්‍යාපෘති කියලා වචනයක් තියෙනවා. ප්‍රොජෙක්ට්. ව්‍යාපෘති කියන වචනෙන්ම තමයි ව්‍යාපාර කියලා කියන වචනෙත් එන්නේ. ඒ හින්දා යම් කිසි දෙයක ඇලී ගැලී නියුක්තව සිටින්නේ නම් මේක ව්‍යාපාරයක්. ඔබතුමාලා ව්‍යාපාර අධ්‍යයනය උගන්වද්දී අපිත් මාස්පතා කරනවනේ ව්‍යාපාර. ඒ සීල ව්‍යාපාර. ඒතකොට සීල ව්‍යාපාර ගාම සීල බිස්නස් නෙමෙයි. ඇලී ගැලී එහි නියුක්ත වී සිටීම තමයි ව්‍යාපාරය කියන්නේ. ව්‍යාපෘතියක් කියලා කියන්නේත් එහෙම එකක් නේ. ඇලී ගැලී එහි නියුක්තව සිටින්නට ඕන. ව්‍යාපාර කියලා කියන්නේ ඒකයි. ඒ හින්දා අනලස්ව කියන්නේ කම්මැලිකමකින් තොරව ඇලිලා ගැලිලා හිතින්ම කොල්ලෝකට කියන්නේ අර බොක්කෙම්ම කියලා. හිතින්ම අවංකවම ඒ වෙනුවෙන් කැප වෙලා කරන එකට තමයි ව්‍යාපාරය කියලා කියන්නේ. කැප වෙනවා කියලා කියන්නේ sacrifice කියලා ඉංග්‍රීසියෙන් කියනවනේ. කැප වෙනවා කියලා කියන්නේ ඒ වෙනුවෙන් පමණක් කාලය වෙන් කරන එක. යම් කිසි දෙයකට කැප වෙනවා කියලා කියන්නේ ඒ වෙනුවෙන් පමණක් කාලය වෙන් කරන එකට. වෙන කැප වෙනවා කියලා එකක් නැහැ. කැප වෙනවා නම් යම් කිසි දෙයකට ඒ වෙනුවෙන් පමණක් කල් වෙන් කරන්නට ඕන. ඒකයි මේකයි ඔක්කොටම වෙන් කරන ලද කාර්යය යන එකකට කැපවීම නෙවෙයි. දැන් ව්‍යාපාර අධ්‍යයනය කියලා කියන්නේ අද වෙනකොට ඔය හැම වචනයකම සර් මෙහෙම තියෙනවා. වාචාර්ථ, ව්‍යංගාර්ථ, ලක්ෂ්‍යාර්ථ, ව්‍යංජනාර්ථ, ධ්වන්‍යාර්ථ හා සංස්කෘතිකාර්ථ. එලා අර්ථ ගණනාවක් තියෙනවා. හැම වචනයකම කෙසේ වෙතත් බහුතරයක් වචනවල එහෙම තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම හදවත. හදවතට ඉංග්‍රීසියෙන් කියන්නේ heart නේ. හෘදය වස්තුවට කියන්නේ සර් heart නේ. එතකොට heart කියන ඉංග්‍රීසි වචනෙන් සිංහලට හදවත තියෙනවා. හෘදය වස්තුව තියෙනවා. හද මඩල තියෙනවා. දැන් මගේ හද මඩල මල් යහන ප්‍රභාවතී කියලා තියෙනවා. ඔබේ හද මඩල කටු යහනකි. එතන මගේ හදවතේ නිදන්න දෙනවාද? එතන
හදවත කියලා කියන වචනේ heart නේ. දැන් ඔබේ හදවත මට දෙන්න. මගේ හදවත ඔබ ගන්න. එතන ඒ හදවතනේ. කවුරු හරි කෙනෙක් කියයිද ඔබේ හෘදය වස්තුව මට දෙන්න. මගේ හෘදය වස්තුව මම ඔබට දෙන්නම්. ඒක වෙන්න නම් දෙන්නම යන්න ඉපේ කාඩියොලොජි එකට. ලොකු සත්කමකින් කරන්න ඕන වැඩ. එතකොට හෘදය වස්තුව කියන්නේ ස්පන්දනීය අවයවයක්. මාංශමය ලෝහිතමය ස්පන්දනීය අවයවයක් හෘදය වස්තුව කියන්නේ. හදවත කියන්නේ වෙන තේරුම. බොහොම සුන්දර කලාත්මක ලගන්නා. ඒ වගේ ව්‍යාපාර කියලා කියන වචනේ වාච්‍යාර්ථය මම මේ විග්‍රහ කරන්නේ. හැබැයි ඒ වාච්‍යාර්ථයට මෙහා වෙනම ගොනු වෙච්ච ආවේනික අර්ථයක් අද වෙනකොට අපි ගාව තියෙනවා. ඒක හින්දා තමයි සමහරු සිල් වැඩසටහන කියන්නේ සීල ව්‍යාපාරය කියලා නොකිය. දැන් අපි කතා කරමු ආර්ථික විද්‍යාව. ඔය ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ බුදුහාමුදුරුවෝ නෙවෙයි. බ්‍රාහ්මණයෝ ජීවිතයක් සාර්ථක වෙන්න නම් පුරුෂාර්ථ 4ක් හඳුන්වලා දුන්නා. පුරුෂාර්ථ කියලා එකට කියන්නේ. ඒ පුරුෂාර්ථ 4 සම්පූර්ණ වෙලා නැත්නම් ජීවිතේ සම්පූර්ණ නැහැ කියලා අදහසක් ඒ අයගේ තිබුණා. ඒ 4 තමයි ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ. ධර්ම කියලා කියන්නේ මේ බුද්ධ ධර්ම, ක්‍රිස්තු ධර්ම, ශෛව ධර්ම එහෙම නෙමෙයි මේ කියන්නේ. ධර්ම කියලා කියන්නේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් ඇත්තටම කිව්වොත් එහෙම වෙන්න පුළුවන් වෙන්නේ ඉපේ. අවුව එක්ක, වැස්ස එක්ක, මහ පොළොව එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ඉපේ. අනිත් එක සබා දහමට නොවන අවනත ලෝවේ කිසිවක් නැහැ. ලෝවේ කිසිවක් නැහැ. සර්ට පාරම්පරික අර ගැයුම එනවා. ඔය ගීය ගායනා කළා මේ ටෙලිවිෂන් ඉස්කෝලේ බණ්ඩාර දිසානායක මහත්තයා. ඒක තමයි. ඔව් සබා දහමට නොවන අවනත ලෝවේ කිසිවක් නැහැ. එතකොට අපි අවනත වෙනවා මිසක් සබා දහම අපිට අවනත වෙන්නේ නැහැ. ඒකත් ඒකේ තියෙනවනේ. එතකොට ඒ ධර්ම කියලා කෙනෙක් තේරුම් ගන්න ඕනේ. එකක්. අනිත් එක සර් ධර්මතා කියලා જાතියක් තියෙනවා. උඩ පැන්නොත් දුන්න වැඩ. වැස්සොත් තෙමෙන. පෑවුවොත් පෑවුවොත් වේලෙනවා. ඒ ස්වභාව ධර්මතා. ඕනට වඩා කෑ ගැහුවොත් උගුරු රිදෙනවා. ඒ වගේ. ධර්ම කියන්නේ ඒකට. අර්ථ කියලා කියන්නේ. දැන් ඔන්න ඒ ටික සම්පූර්ණ වෙන්න ඕන ජීවිතය සාර්ථක වෙන්න. ඊගාවට අර්ථ කියලා කියන්නේ මිනිස්සුන්ට ප්‍රමාණවත් සම්පත් තියෙන්න ඕන. අර්ථය කියලා කියන්නේ ඒකට ප්‍රමාණවත් සම්පත් තියෙන්න. කාම කියලා කියන්නේ සැප විඳීමේ හැකියාව තියෙන්න ඕන. වෙන අර්ථයක් නෙමෙයිනේ. කාමය කියලා කියන්නේ කැමැත්ත. කැමැත්ත. ඒතර කාමය කියලා කියන්නේ ඒ සැප සම්පත් භුක්ති විඳීමට ශක්්‍යතාව තියෙන්න ඕන. කවුරු හරි විඳින සැප සම්පත් දිහා බලාගෙන හිටීමේ හැකියාව නෙවෙයි. තමන්ට විඳ ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඊගාවට මෝක්ෂ. මේ සියලු දේවල් අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. දැන් මේ කියලා කියන වචනේ ඔතන එන්නේ දෙවෙනි තැනට ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ. සිංහලෙන් අපිට තේරෙන විදිහට අර්ථ කියලා ගත්තොත් මේකේ මීනින් කියන තේරුමකුත් තියෙනවා. මොකක්ද ඔය කියන එකේ අර්ථය? එතකොට තේරුම මීනින් කියලා ට්‍රාන්ස්ලේෂන් අර්ථය වෙන භාෂාවකින් කියන අර්ථය. විග්‍රහය. අරුතේ. මොකක්ද ඔය දොඩන අරුත ඔය දොඩන්නේ එකේ අරුතේ මොකක්ද? තේරුම මොකක්ද? තේරුම. එහෙම අර්ථයක් තියෙනවා. හැබැයි අර්ථ කියලා මේ කියන්නේ සම්පත්. අපි හිතනවා ආර්ථික විද්‍යාවෙන් උගන්වන්නේ අපි හිතනවා කියලා කියන්නේ මේ ආර්ථික විද්‍යාව හරියට දන්නේ නැති අපි හිතනවා ආර්ථික විද්‍යාවේ උගන්වන්නේ කාසි ගැන සහ සල්ලි ගැන කියලා. ඇත්තටම නෑ. සම්පත් ගැන. එතකොට සල්ලි කියන්නේ ධනය නෙවෙයි, ධනය කියන්නේ සල්ලි නෙවෙයි. සල්ලි තියෙන එක්කෙනාට කියන්නේ සල්ලිකාරයා,
ධනය තියෙන එක්කෙනාට කියන්නේ ධනවතා. ධනවතා කියන්නේ සල්ලිකාරයා නෙමෙයි, සල්ලිකාරයා කියන්නේ ධනවතා නෙමෙයි. ධනවතෙකුට සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්. සල්ලිකාරයෙකුටත් ධනවතෙක් වෙන්න පුළුවන්. ඒතර සල්ලි කියන්නේ money. money ගොඩාක් තිබිච්චාම rich. පොසත්. rich සල්ලිකාර. ධනය කියන්නේ wealth. wealth ගොඩාක් තිබිච්චාම wealthy person. දැන් යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන සමයේ නොවුනත් අපි ඉපදිච්ච 1960 ගණන් වල බලාපුවාමත් ගෙවල් වල මිනිස්සුන්ට සල්ලි තිබුණේ නැහැ. හැබැයි ධනය තිබුණා. වත්තලු කොස්තෙල් පොල් තිබුණා. වෙනම කොහිල වලක් තිබුණා. හොඳට ලස්සනට හදාපු ගේ දොර තිබුණා. ඒවට කියන්නේ සම්පත්. සම්පත් වලින් ආඩ්‍ය නම් ධනවත්. මොනවද සම්පත්? ජල සම්පත්. දරු සම්පත්. නිරෝගී සම්පත්. එතකොට මත්ස්‍ය සම්පත්. ඔය ආදී වශයෙන් බලාගෙන ගියාම සිංහලයේ සම්පත් නමින් හඳුන්වනු ලැබූ දේවල් වලින් ආඩ්‍ය අය තමයි නිරෝගී සම්පත්. අන්තිමේට නිවන් සම්පත්. ඒවා තමයි ධනය නමින් හැඳින්වුවේ. ඒකින්දනේ බුදුහාමුදුරුවෝ සන්තුට්ටි පරමං ධනං කියන්නේ. වැරදිලාවක්වත් සන්තුට්ටි පරමං සල්ලියන් කියවෙන්නේ නැහැ. සන්තුට්ටි පරමං ඩොලරං. සන්තුට්ටි පරමං ධන සන්තුට්ටි තමයි ධනය. එවකට හිටපු මිනිස්සු අතර ඔය අර්ථවත් අර්ථීන් අර්ථපතීන් හොඳ සල්ලිකාරයන්ටත් ඒ කාලේ හොඳ ධනවතුන් ටික වචනයක් අර්ථපති. ඒ අර්ථපතීන් කියන නමින් හැඳින්වුවේ අර බොහෝ දේවල් තිබිච්ච අය. රන් රිදී මුතු වෙනකුත් තිබුණා. රන් මසු තමයි මසු රන් කියන්නේ. ඒක හින්දානේ රන් මසු නෑ කියා. මා දිලිඳුයි කියා. කීවා මට මතකයි එදා. ඒව තමයි මසුරන් කියලා කියන්නේ. මසුරන් පොදි. ඉතින් ඔය කියන තේරුමත් එක්ක බලාපුවම මේ අර්ථ කියලා කියන්නේ සම්පත්. අද වෙනකොට සම්පත් සල්ලි බවට ආරෝපණය කරන්න පුළුවන්. සල්ලි වශයෙන් නාමකරණය කරන්න පුළුවන්. දැන් අපිට මතකයිනේ අපි තුන් දෙනාම කැම්පස් වල හිටියනේ. කැම්ප් ටිම් එකට ගිහිල්ලා ඉස්සර ඔන්න ප්ලේන් ටියක් කිව්වහම අපිට සල්ලි අරන් දෙනවා ටොනික් මෝඩියක් තලලා. කහට එකක් කියලා ඉල්ලපුවාම දෙනවා කඩදාසි කොළ කෑල්ලක්. කිරිතේ එකක් නම් ප්ලාස්ටික් කෑල්ල දෙනවා. එතකොට අපි ඒ ප්ලාස්ටික් කෑල්ල ගිහිල්ලා තේ හදන තැනට දුන්නාම එයා කිරි එකක් දෙනවා. දැන් අර ප්ලාස්ටික් කෑල්ලයි ටොනික් මෝඩියයි සල්ලි නෙමේද? ටෝකන් කියලානේ කියන්නේ. ටෝකන් කිව්වහම මේ දවස්වල මේ පෙට්‍රල් ගහන්නත් ටෝකන් තියෙනවානේ. ඒ වගේ ටෝකන් කියන්නේ ටේකන් නෙමෙයි. එතකොට සල්ලියක ආකෘතියක්. ඒ කියන්නේ සම්පතක් වෙනුවට භාවිත කළ හැකි එක්තරා ලෝහමය හෝ කඩදාසිමය තවත් එක්තරා ආදේශකයක්. ඒතර ඇත්තම ගුවොත් වටිනාකම සම්පත. මොකද සල්ලි වලින් කරන්න කිසිම දෙයක් බෑ. සල්ලි නැතුවත් මොකක්වත් ගන්න බෑ. එහෙනම් හුවමාරු සංකේතයකට තමයි සල්ලි කියන්නේ. සංස්කෘතයේ ඔබතුමාලා අහලා ඇති අර්ථ ශාස්ත්‍ර කියලා කෘතියක් තියෙනවා. අර්ථ ශාස්ත්‍ර. මේක ලිව්වේ අර්ථ ශාස්ත්‍ර ලිව්වේ කෞටිල්‍ය. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය. කෞටිල්‍ය අර්ජුන කියලාත් හඳුන්වනවා. කෞටලීය අර්ථ ශාස්ත්‍ර කියලා කියනවා. කෞටලීය අර්ථ ශාස්ත්‍රයයි මැකියාවෙල්ලිගේ The Prince කෘතියයි එක හා සමානයි. මැකියාවෙල්ලිගේ The Prince ලංකාවේ සිංහලෙන් තියෙනවා කුමාරයා කියලා පරිවර්තනය කරලා තියෙනවා. ඒක දේශපාලන විද්‍යා කෘතියක්. ඒක තමයි කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍ර කෘතිය. අර්ථ ශාස්ත්‍ර කියලා එදා කිව්වේ දේශපාලන විද්‍යාවට. දැන් අද දේශපාලන විද්‍යාවයි ආර්ථික විද්‍යාවයි කියලා දෙකක් තියෙනවා. හැබැයි අර්ථ ශාස්ත්‍ර කියන නම
අපේ පොතේ තියෙනවා. ප්‍රශ්න පත්‍රෙත් තියෙනවා. ආර්ථික විද්‍යාව කියලා තියෙනවා. අර්ථ ශාස්ත්‍ර ග්‍රන්ථ කියලා වෙනමත් තියෙනවා. ඒතර අර්ථ ශාස්ත්‍ර කියලා කිව්වේ සල්ලි සම්බන්ධයෙන් හෝ මුදල් සම්බන්ධයෙන් හෝ මූල්‍යමය ව්‍යවහාරයන් සම්බන්ධයෙන් හෝ සම්පත් පරිහරණය සම්බන්ධයෙන් හෝ නොවේයි දේශපාලනය සම්බන්ධයෙන්. හැබැයි එහෙම කිව්වට අර්ථශාස්ත්‍ර කෘතියේ සියලුම තැන් හැමතැනකම බලාපුවාම තියෙන්නේ රජවරුන්ට රාජ්‍ය පාලනය කරන්නත් සම්පත් භාවිත කරන්නත් සම්පත් කළමනාකරණය කරන්නත් දුන්නු උපදෙස්. අර්ථශාස්ත්‍ර පොතේ තියෙන්නේ එහෙමයි. ඒකේ තමයි චාර පුරුෂයෝ පාවිච්චි කරන්න ඕන විදිහ තියෙන්නේ. රහස් ඔත්තු සේවා පවත්වාගෙන යන්න ඕන විදිහ තියෙන්නේ අර්ථශාස්ත්‍රයේ. කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය. මම සංස්කෘත භාෂාවෙන් ඒවා කියවලා තියෙනවා. මම සංස්කෘත භාෂාවෙන් ඉගෙනගෙන තියෙනවා. සංස්කෘත මූල ග්‍රන්ථය මං ගාව දැනුත් තියෙනවා. ඒ කියන්නේ ටෙක්ස්ට් එක සංස්කෘත දේවනාගර අක්ෂර වලින් ලියාපු පොත මං ගාව දැනුත් තියෙනවා. ඒ තමයි අර්ථශාස්ත්‍රය. දැන් සර් මේකේ මේ අර්ථශාස්ත්‍ර කියලා කියන වචනේ එහෙම විග්‍රහ කරන ගමන්ම මේ උසස් පෙළ දරුවන්ට තියෙන ආර්ථික විද්‍යාව කියලා කියන වචනේ කොහොමද හැදෙන්නේ? ඔයිට කලින් විද්‍යාවේ භාෂාව සහ භාෂාවේ විද්‍යාව ගැන අපි උගන්වපු අපි කතා කරපු වැඩසටහන් වල කියලා තියෙනවා තද්දිත කියලා වචනයක් තියෙනවා. තද්දිත සමාස ව්‍යාකරණ වල තියෙන එකක් නේ සර්. එතනදී ඕනෑම වචනයකට මේ දකුණු පැත්තෙන් ඒ කියන්නේ සර් පර පැත්තෙන් එක කියලා ප්‍රත්‍යයක් ආවොත් ප්‍රත්‍යය කියලා කියන්නේ suffixes වචනයක තේරෙන්න ඒ කියන්නේ මතක තියාගන්න ඕන හින්දා කිව්වොත් එimhe south පැත්තෙන් fix කරන suffixes ප්‍රත්‍යය දකුණු පැත්තෙන් එකතු කරන හුදකලාව ගත්තාම තේරුමක් නැති අකුරු දෙක තුනකට තමයි ප්‍රත්‍යය කියලා කියන්නේ. මං කියන්නේ මහා දැවැන්ත ව්‍යාකරණයක් නෙමෙයි මේ විග්‍රහ කරන්නේ. අනිවාර්යෙන් දකුණු පැත්තෙන් වෙන්න ඕනේ. මුල නොවෙන්න ඕනේ. මැදටත් ඉඳලා හිටලා එනවා. තනි අකුර ගත්තාම හෝ අකුරු දෙක තුන ගත්තාම තනි තේරුමක් නැති වෙන්නත් ඕනේ. හැබැයි එකතු වුණාම ලොකු තේරුමක් තියෙන්නත් ඕනේ. මේකේ වාච්‍යාර්ථයක් නැති වුණාට මේකේ ව්‍යාකරණ අර්ථයක් තියෙනවා. ඉයන්නයි කයන්නයි එක කියලා වචනයක් අපි ගාව නැහැනේ පාවිච්චි කරන්න. එක කියලා වචනයක්යි පාවිච්චි කරන්නේ. හැබැයි එක කියන එක ඇතුලේ අර ඉංග්‍රීසියෙන් ABLE වගේ able කිව්වම අර්ථ මාත්‍රයක් අපි ගාව තියෙනවනේ. capable disposable ඒ වගේ ප්‍රත්‍යයක්. ඒකේ ඉයන්නයි කයන්නයි කියලා කියන එකේ තේරුම ඊට පෙර තියෙන එකට අයිති කියලා කියන එකයි. දැන් සමාජ එක සමාජික ඉතිහාස එක ඓතිහාසික පුරාණ එක පෞරාණික නගර එක නාගරික ඒ වගේ ඒ එක කියලා කියන ප්‍රත්‍යය ඇතුලේ තියෙනවා මෙතෙන්ට එන්න ඕනේ අර්ථයක්. එතකොට මේ තියෙන අර්ථය වෙනස් වෙලා මේ අර්ථය මේ අර්ථයට එනවා. කොටින්ම කියනවනම් මේකට ලස්සන ඇඳුමක් තමයි මේ අන්දවන්නේ. මේකට කියන්නේ ප්‍රත්‍යය කියලා. හැබැයි සර් ලොකු වැඩක් වෙනවා මෙතන. මේ කියන එක කියන ප්‍රත්‍යය හෝ වෙනත් ප්‍රත්‍යක් හෝ මේ වගේ වචනයකට අග්ගිස්සකට දාපු ගමන්ම මේ මෙතන තියෙන මුල් අකුර වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නේ මෙහෙමයි. අයන්න නම් ආයන්න වෙනවා. ඉයන්න නම් අයියන්න වෙනවා. උයන්න නම් අවුයන්න වෙනවා. යන්න නම් අර් වෙනවා. මේකට කියන්නේ වෘද්ධි වෙනවා කියලා. ඒක ඊට වඩා දැනගන්න ඕනේ දැන්. ඒ අනුව අර්ථ එක ආර්ථික වෙන්නේ ආර්ථික වෙනවා. සමාජ එක සමාජික වෙන්නේ සමාජික වෙනවා. ඉතිහාස එක ඉතිහාසික වෙන්නේ ඓතිහාසික වෙනවා. පුරාණ එක පුරාණික වෙන්නේ පෞරාණික වෙනවා. එහෙම එකක් වෙනවා. ඒකට කියනවා වෘද්ධි වෙනවා කියලා.
දැන් ඇත්ත වශයෙන්ම ආර්ථික විද්‍යාව කියලා කියන්නේ එහෙනම් මොකද්ද? මෙන්න මේ ජීවිතවලට භාවිත කිරීම සඳහා අපි ගාව තියෙන සම්පත් නමින් හඳුන්වනු ලබන්නා වූ දේපල සම්පත් වැනි දේවල් කළමනාකරණය කරනු ලබන්නා වූ විදිහ පිළිබඳ ශාස්ත්‍රයට තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. දැන් මේ කැලලත් කියලා ඉවර වෙලා තමයි සර්ට අවස්ථාව දෙන්න වෙන්නේ. ඒ තමයි විද්‍යාව කියන්නේ දැනුමක්, ශාස්ත්‍ර කියන්නේ විෂයක්. ඒ හින්දා මේවා කොයික විද්‍යා කියලා කිව්වත් එකක්වත් නැහැ විද්‍යාව. තියෙන්නේ ශාස්ත්‍ර. තර්ක විද්‍යාව නෙමෙයි තර්ක ශාස්ත්‍ර. ආර්ථික විද්‍යාව නෙමෙයි අර්ථ ශාස්ත්‍ර. ඉන්දියාවේ රසායන ශාස්ත්‍ර, භෞතික ශාස්ත්‍ර, ජීව ශාස්ත්‍ර, අර්ථ ශාස්ත්‍ර කියන වචන පාවිච්චි කරන්නේ. දැන් විෂයක් කියලා කියන්නේ ශාස්ත්‍රයක්. විෂය සියල්ලංගෙම පෙරී එන දැනුම විද්‍යාව. බුදු පියාණන් වහන්සේ දේශනා කරන විද්‍යා උදපාදි. විද්‍යාව කියන්නේ දැනුම. ඒ හින්දා මොනම හරි විෂයකින් එන දැනුමට තමයි විද්‍යාව කියලා කියන්නේ. විද්‍යාව විෂයක් නෙමෙයි. සියලුම විෂයන්ගේ දැනුමට කියන්නේ විද්‍යාව කියලා. විෂයක් නම් ශාස්ත්‍රය. ඒක නිසා අපි හඳුන්වලා දීලා තියෙන විදිහ තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ව්‍යාපාර විද්‍යාව කියන්නේ ඇත්ත වශයෙන්ම ව්‍යාපාර අධ්‍යයනය කියලා කියන්නේ ව්‍යාපාර ශාස්ත්‍ර. ඒ හින්දා මේ සියල්ලම ශාස්ත්‍ර ආර්ථික ශාස්ත්‍රය කියලා කියන්නේ අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ සම්පත් පිළිබඳ එහි කළමනාකරණය පිළිබඳ එහි වටිනාකම සහ අගය පිළිබඳ තක්සේරුව සහ භාවිතය පිළිබඳව ඉගෙන්විය හැකි ඉගෙන්විය යුතු අදාළ ඊට අදාළ ශාස්ත්‍ර කාරණා ඇතුළත් විශේෂයි. එහි බණ්ඩාර දිසානායක මහත්තයා ඔබතුමා දශක ගණනාවක් ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය උගන්වලා ඇතිනේ. ලක්ෂ ගාණක් දරුවන්ට උගන්වලා ඇති. දැන් විවිධ තැන්වලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇති. නේද? මේ විෂය ඉගෙන ගත්තා. හැබැයි කවදාවත් ඔය එක පන්තියේ ආර්ථික විද්‍යාවයි ව්‍යාපාර අධ්‍යයනයයි පාලි සංස්කෘතයි සිංහල එකට උගන්වලා තියෙනවා. උගන්වලා නෙමෙයි හසන්ත. අපි මේ විෂය උගන්වද්දී ඇයි මේවා නොකියන්නේ කියන ප්‍රශ්නේ මට ආවේ. මේවා ඉගෙනගෙන දරුවන්ට ওই ටික කියලා අපි මේ විෂයට මුල පිරුවා නම් හරි ලස්සනයි සුන්දරයි. ඒතර මේ විෂයන් වල තියෙන සම්බන්ධය ඇත්තටම අපි දැනගෙන හිටියා නම් හෝ දැනගන්නවා නම් ඒකේ තියෙන සුන්දරත්වය මම හිතනවා ඊට වඩා තවත් අගය කරන්න බැරි දෙයක්. අනිත් මා හිතනවා හසන්ත මේ කරපු මෙහෙවර ඇත්තටම අපේ හඳුරන්නේ මේ සමාජයට ලොකු මෙහෙවරක් මේ වෙන වැඩසටහනකට වඩා කියලා මට දැනුණ දේ මම මේ කිව්වේ. හොඳයි. ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය කියන වචන හතර ගත්තාම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කළාට වඩා යමක් ඔබතුමාට කියන්න තියෙනවද? ඇත්තටම මට දැනුනේ අසන්ත මේ කියන සංස්කෘතිය සංස්කෘතනේ සංස්කෘත හරහා තමා ඇත්තට මේවා බිහිුනේ කියන එක. මට මේ කියද්දි තමා හසන්ත දැනෙන්නේ අපි මේ උගන්වලා තියෙන එකේ මූලධර්මය මොකක්ද කියන එක ඇත්තට. දැන් උදාහරණයක් විදිහට ආර්ථික විද්‍යාව හෝ ආර්ථික විද්‍යාවේ අපි හැඳින්වීමක් කරනවානේ. මම හිතනවා ලෝකේ අපි හඳුන්වන්නේ ආර්ථික විද්‍යාව කියන විෂය විශාල ප්‍රමාණයක් හදාරන විෂයක් නේ. විශ්වවිද්‍යාලයක වේවා PhD එකකට වේවා මොනවා හරි. හැබැයි මේ හැම එකකින්ම අපි ප්‍රකාශ කරන දේ තමා මේ හිඟ සම්පත් වචනේ ආවනේ. මේ හිඟ සම්පත් කොහොමද මේ මිනිස්සුන්ගේ තියෙන අසීමිත උවමනාවන් ඉටු කරගන්න පාවිච්චි කරන්න තෝරා බේරගන්නේ. මේක නේද අපේ ආඳුරනේ කිව්වේ සම්පත් කළමනාකරණය කරන්නේ සම්පත් පරිහරණය කරන්නේ කොහොමද කියන එක තමයි මේ අර්ථ ශාස්ත්‍රයෙන් කියන්නේ කියලා. අපිත් කියන්නේ ඕකම තමයි. අපි ඒකට තව වචන ඇඳලා තියෙනවා. ඒ කියන්නේ විෂයානුබද්ධ
ඒවා අපි කතා කරන්න එපා. විෂයානුබද්ධ පාරිභාෂික. පාරිභාෂිත ඒවා. ඒකෙදි අපි කතා කරනවා මේ සම්පත් හිඟයි. ඔන්න එනවා අපේ තව කෑල්ලක් හිඟ සම්පත්. ඊට පස්සේ අපි කියනවා අපේ උවමනාවන් අසීමිතයි. ඒතර අපි කියනවා මේ හිඟ සම්පත් පවතින සමාජයක මේ අසීමිත උවමනාවන් ඉටු කරගන්න යද්දි මිනිස්සු තෝරා බේරා ගන්නෙ කොහොමද? හැසිරෙන්නේ කොහොමද? කළමනාකරණය කරන්නේ කොහොමද? මේක තමයි අපි ආර්ථික විද්‍යාව කියලා මේ ලක්ෂ ගණනාවක දරුවන්ට උගන්වන්නේ. අපි ආඳුරන්නේ මේ ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාවේ පියා කියලා අපි සලකන කෙයා. මෙයා ඉස්සරළම ලියපු ග්‍රන්ථයක් තමයි දන්නේ මේ ජාතීන්ගේ ධනය, The Wealth of Nations. එතකොට එතනත් කිව්වේ ධනය තමයි. wealth. ඒ නිසා මේ දැඩි සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා අපි ඇත්තටම දැන් අපි හඳුරු කිව්වා අපේ මේ ධනයෙන් ආඩ්‍ය වෙන එක අපි ඒ කාලේ ඇත්තටම කොස් ගහක් අපේ වත්තක් තියෙනවා හැමෝටම. ඒවා ඇත්තටම ඒ කාලේ ලුකුවට හිඟ ඒවා කියලා අපි සලකන්නේ නැහැ. නමුත් දැන් එන්න මේ ලෝකේ තියෙන උවමනාවන්ගේ තියෙන අසීමිත බවත් එක්ක මේ හිඟ සම්පත් මේක කළමනාකරණය කිරීම පිළිබඳව දැඩි ලෙස සැලකිල්ල දක්වන්න වෙනවා එන්න තියෙන උවමනාවන්ගේ තියෙන අසීමිත වීමත් එක්ක. ඒ නිසා මෙවැනි විෂයන් වල වැදගත්කම මේවා හදාරන පිරිස එන්න වැඩි වීමක් වෙලා තියෙනවා. ඒ නිසා මේ දෙකේ කිසිම වෙනසක් නැහැ. මම දන්නේ අපි හඳුන්නේ මගේ දැනුම අනුව මම කියන්නේ මේ කියන භාෂාවන් හා මේ විෂයන්ගේ සම්බන්ධතාවයේ කිසි වෙනසක් නැහැ. අපි අර විද්‍යාව කියන කෑල්ල පොඩ්ඩක් ඉස්මතු කරලා ගන්නවා. ඒ ඉස්මතු කරලා ගන්නේ ඇත්තටම අපි ආර්ථික විද්‍යාවේ මත අර්ථශාස්ත්‍රය කියන හැම දෙයක්ම සැබෑ සාක්ෂිත් එක්ක ඔප්පු කරලා කියන්න උත්සාහ කරනවා. ඇයි තෙල් මිල වැඩි වෙනකොට මේ තෙල් පෝලිං වල ප්‍රශ්නේ එන්නේ? අපි මේව උගන්වනවා. ඇයි මේ ආණ්ඩුව මිල පාලනය කරනකොට බඩු හැංගෙන්නේ? අපි මේව උගන්වනවා. ඒක අර විද්‍යාත්මක තර්කණයක් ගොඩනගනවා. තර්කණයක් ගොඩනගනවා. ඔව්. එතකොට විද්‍යාව වෙලා ඉවරයි. හැම එකටම අපි මේ විද්‍යාත්මක ක්‍රමයේ තම අනුගමනය කිරීමක් කරන සැබෑ සාක්ෂි මොකක්ද? ඉතින් ඒ නිසා තමයි අපි අඳුරේ මට හිතෙන්නේ ඒකට විද්‍යාව කියන වචනයකුත් සම්බන්ධ වෙන්නේ නැති කියන එක. හොඳයි. භාෂාවේ විද්‍යාව සහ විද්‍යාවේ භාෂාව පිළිබඳ අපි පාඩම් මාලාවක් පටන් ගත්තා. අද ආර්ථික විද්‍යාවයි ව්‍යාපාර අධ්‍යයනයයි පාලි සංස්කෘතයි සිංහලයි එක පාඩමක් බවට පත් වුණා. මේකට හේතුවක් තියෙනවා. මේ කාලෙට බොහොම වටිනවා. ආර්ථික විද්‍යාව ගැන කතා කිරීම සාමාන්‍ය දැනුමට පොදු ජනතාවටත් ඉතා වැදගත්. ඒ වගේම විභාගයට සූදානම් වෙන දරුවන්ට ඉතා වැදගත්. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය කියන වචන හැදිච්ච විදිය වාච්‍යාර්ථයේ කදිමට පැහැදිලි කළා. විභාගයට උත්තරයක් ලියන ළමයෙකුට දරුවෙකුට ඉතාම වැදගත්. උත්තරේ පැහැදිලිව නිරවුල්ව ලියාගන්නට මේ වාච්‍යාර්ථය දැන ගැනීම, Taman ලියන්නේ මොකද්ද කියලා දැන ගැනීම ඉතා වැදගත් වෙනවා. එහෙනම් මේ පාඩම කාටත් ඉතා වැදගත්. අම්මලා තාත්තලටත් වැදගත්. බලායින්ට මට අවසර දෙන්න පාලක මැදිරියන්ට පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. අප නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ සමග අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔව් හසන්ත හිටියාරච්චි මහත්මනි අපේ සර් ලස්සන විග්‍රහයක් කළා මේ සම්පත් හිඟතාව වගේ දේවල් ගැන. සම්පතක් හිඟ වෙනකොට අගේ වැඩි වෙනවා. ආර්ථික විද්‍යාවෙත් අපි ඒක ඉගෙන ගන්නවා. දැන් ඉස්සර මට මතකයි අපේ ගම්වල ගෙවල් වල ඔය කොස් වැටිලා තියෙනවා. කොස් වැටිලා තියෙද්දි අපේ අම්මලා කොස් කට්ට දක්වාම කිසියම් ආකාරයකට පාවිච්චි කරනවා. කොස් ඇට ටික මුල්ලකට දාලා වැලි කොස් ඇට කියලා පාවිච්චි කරනවා. මහා සම්පත් හිඟතාවක් තිබිච්ච කාලයක් උනත් අපි 1970 ගණන් වල ජීවත් වුණානේ. ඒ කාලෙත් පොලින් තිබුණා. ඒ කාලේ මේ කොස් පාවිච්චි කරපු විදිහ. ඊට පස්සේ මොකද වුනේ? කොස් කියලා කියන එක ටික භාවිතයෙන් අයින් වෙලා පිට රටින් ණයට අරන් අපි කොත්තු කෑවා. කොත්තු කාලා ෆ්‍රයිඩ් රයිස් කෑවා. බත් කියන්නේ රයිස් නෙමෙයි, රයිස් කියන්නේ බත් නෙමෙයි කියන තැනකට ආවා. ඊට පස්සේ මොකද වුනේ? කොස් ගැන කතාවක් ඇත්තේම නැතුව ගියා. දැන් සර් ඔය
මොකද්ද තෙල් කඳ පොලේ අර කිරි අලුව තියෙන්නේ. තෙල් කඳ පොලෙන් ගෙන හොඳ කිරි අලුව. ඊට වඩා ගණන් කොස්. දැන් කොස් ඇට වෙනයි කොස් කපාපුව වෙනයි. මං දැක්ක මං ඇහැව්වා එක්තරා කෙනෙක් කියනවා ලංකාවේ මුදලින් ලොකු හොඳ කොස් ගෙඩියක් සමහර රටවල් වල රුපියල් වලට හැරෙව්වොත් 75000ක් විතර වෙනවා කියලා. ඒ ඇයි දැන් මේ සමස්ත ලෝකයේම ආර්ථික අවපාතයක් හිඟතාවක් ආහාරවල ඇවිදිලා. දැන් ඔන්න බුදුබණ මතක් වෙනවා අපිට. දැන් මේක ආර්ථික විද්‍යාවේ උගන්වන්නේ කොහොමද කියනවම දන්නේ නැහැ. මේ මෙච්චර විතර කෝප්පයක් තියෙනවා නම් මේ කෝප්පෙට මෙන්න මෙච්චර විතර වතුර දාන්න පුළුවන්. මේක තමයි අපි ගාව තියෙන සම්පත්. දැන් මේ සම්පත අපි ගාව තියෙන ප්‍රමාණය. හැබැයි මේ සම්පත විශාල වලකට දැම්මොත් මේ තියෙන ප්‍රමාණය මේ ප්‍රමාණයෙම තියෙන කෝප්පයක් ඒ කෝප්පේ තියෙන වතුර විශාල වලකට දැම්මොත් අපිට ඇත්තටම මදි unsatisfied life එකක් බවට පත් වෙනවා. සීමිත සම්පත් අසීමිත පරිභෝජනය. එහෙනම් කරන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට මොකද්ද කියන්නේ? තියෙන්නේ මෙච්චර විතර කෝප්පයක් නම් ඒ කෝප්පේ පුරින්න විතරක් නම් වතුර තියෙන්නේ. අපිට කෝප්පේ කුඩා කරගන්න බුදුහාමුදුරුවෝ නිර්දේශ කරනවා. එතකොට කෝප්පේ කුඩා කරගත්තාම මේ දැන් මේ තියෙන විදිහට පරිභෝජනය කරන්න ගියොත් මේකට ආර්ථික විද්‍යාවේ කෙසේ වෙතත් දේශපාලන විද්‍යාවේ ලුම්පන් ධනවාදය කියලා කියනවා. එහෙමත් නැත්නම් පරිභෝජනවාදී අර්ථ ක්‍රමය කියලා කියනවා. එහෙම නැත්නම් අධිපරිභෝජනවාදය කියලා කියනවා. මේ අධිපරිභෝජනයකදී සම්පත් හිඟතාව අපිට දැනෙනවා. හැබැයි මේ තියෙන සම්පත් පරිභෝජනය කරන්න ගත්තොත් මෙහෙම කුඩා කෝප්පයක් වගේ ඒ කියන්නේ පරිභෝජනය සීමා සහිත කරගන්න පුළුවන් වුණොත් අන්න සම්පත් අතිරික්තයක් එනවා. ශේෂයක් එනවා. අතිරික්ත සම්පත් ගොඩ නැගෙනවා. ලෝකේ රටවල් බයිසිකල් වලින් යන්න ගත්තේ අද ඊයේ නෙමෙයි අපි අද ඊයේ ගියාට. අපි තමයි කලින්මත් ගියේ. අපි තමයි කලින්මත් ගියේ. අද වෙනකොට ජපානයේ යන්නේ බයිසිකල් වලින් නම් වෙනත් රටවල් වල යන්නේ බයිසිකල් නම් චීන බයිසිකල් පාවිච්චි කරන විදිය මං කියන්න ඕනේ නැහැ ඔබතුමා කියයි. එහෙම පාවිච්චි කරලා සම්පත් පිළිබඳ සම්පත් නිවැරදි කළමනාකරණයකින් කරගෙන ගියා නම් මේ සම්පත් ඌනතාව අපිට හම්බ වෙන්නේ. මේ සම්පත් ඌනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. සම්පත් අතිරික්ත කරගන්න පුළුවන්. පරිභෝජනයේ සීමා සහිත කරගත්තට පස්සේ ආර්ථික විග්‍රහය මම දන්නේ නැහැ. අපේ හාමුදුරුවෝ ණයට කන එක ගැන සඳහන් කළා. ඉල්ලම් කනවයි කියලාත් කියනවනේ. ණයට කනවා ඉල්ලම් කනවා සාමාන්‍ය ජනවහරේ තියෙනවා. ජනවහරට ලොකු බරපතල වචනත් එනවා මාධ්‍ය. දැන් පුවත්පත්වල රූපවාහිනිය ගුවන් විදුලියේ කියනවා. ඔබ වහන්සේ ණය ගැන කිව්වනේ ණය ප්‍රතිව්‍යුහගතකරණේ. ලොකු වචනයක් ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න මේ දවස්වල උද්ධමනය. බලන්නකො පුතේ උද්ධමනය වැඩි වෙලානේ. එහෙම කියලා අපේ එදිනෙදා කතා බහේ තියෙනවා මේක. මාධ්‍යත් හැමදාම උදේට කියනවා මේ වචන පාවිච්චි. හැබැයි සමහර අය හරියටම දන්නේ නැහැ. මොකද්ද ළමයෝ මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ? මොකද්ද ළමයෝ මේ උද්ධමනේ? ආර්ථික විද්‍යා ගුරුවරයෙකුට ඇතිනීති හොඳ පැහැදිලි කිරීමක්. ඔව්. සන්ත අපේ හාමුදුරුවෝ සඳහන් කරපු එකට මම ඈඳගෙන ඉන්නම් මේ කෝප්පේ කුඩා කරන එක අපි උගන්වනවා මේ ආර්ථික විද්‍යාවේ තියෙන මේ හිඟකම කියන ප්‍රශ්නයට මුල අසීමිත උවමනාවන් කියන එක. මම හිතන්නේ මේ දෙක ඈඳෙනවා නේද? හරියට හරිනේ. මේ සම්පත්වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන උවමනාවන්ගේ. එහෙනම් එතෙන්ට පිළියම යෙදුවොත් මේ කියන ගැටලු බොහෝ දුරට निराකරණය කරන්න පුළුවන්. මම පොඩි දෙයක් හඳුනන එකතු කරොත් තව චුට්ටක් මේකට. හැබැයි ආර්ථික විද්‍යාවේ අපි කියන මේ හිඟකම ලෝකේ දියුණු වුණත් ලෝකේ ඉන්න ධනවත්ම පුජ්‍යලයාට වුණත් හැම කෙනෙක්ටම මේක තියෙනවා. ඒකටත් හේතුව මොකද්ද? කවදාවත් අපේ උවමනාවන් ඉවර වෙන්නේ නැති එක. අසීමිත වෙන එක. ඒ නිසා තමයි අපි කිව්වේ මේ සීමිත සම්පත් වලින් මේ උවමනාවන් ඉටු කරගන්න ආකාරය තමයි මේ කල්පනාකරණය කරන්න කියන එක. ඒ වුණාට මාධ්‍ය ඔය ටික කියනකොට සමහරු කියන්න ඉඩ තියෙනවා ඉල්ලුමේ හැටියට සැපෙම දෙන්න බැරි හින්දා ඔය හදන කතා කියලාත් කියන්න ඉඩ තියෙනවා. ඔව් අපි ඒකට කියන උත්තරේ තමයි හසන්ත ඒක වෙළඳ පොලේ තියෙන తాවකාලික හිඟයක් විතරයි. එහෙමනම් තෙල් ආවට පස්සේ හෙට අනිද්දා තෙල් ආව කියමුකෝ.
එහෙනම් එතකොට ලෝකෙ හිඟකම නැති වෙන්න ඕනේ. ඒත් නැහැ. ඊළඟට තව දෙයක් ඉල්ලනවා. ඊට මේ උවමනා අසීමිතව තියනකල් මේ ගැටලුව තියෙනවා. ඉතින් මම ඊළඟට දැන් හඳුරන්නේ අපේ ආචාර්ය හසන්ත කතා කරපු විදිහට මේ දවස්වල මටත් තියෙන ওই ගැටලුව. සමහර විට අපේ ඉගෙනගත්තු දරුවෝ මාධ්‍යවල ඉන්නවා, නිවුස් කියනවා. මේ බොහෝ අය අපෙන් අහනවා මේ වචනේ හරිද? මොකද්ද මේ ඉස්සර මේ උද්දමනයට ප්‍රතිව්‍යුහගත කරණයට විදේශ සංචිතවලට ඉස්සර ලොකු ඉල්ලුමක් තිබ්බේ නැහැ. අද අපේ කවුරු හරි අපි උගන්න දරුවෙක් පවා අද උද්දමනය කියන්නේ මොකද්ද කියනකොට ඒක අහලා නැති වචනයක් වෙලා නැහැ. හැමෝම අහලා තියෙනවා. හැමෝම උනන්දු වෙනවා. ඇත්තටම අපි හඳුන්නේ මේ උද්දමනය කියන එකේ සිංහල එහෙම සංස්කෘත තේරුමක් තියනවද මොකක් හරි? තියෙනවා. ඒකේ කියන්නේ ඉහළ යනවා මොනවා හරි කතාවක්ද? ඒක සර් මෙහිමයි. ඔව්. උයන්න අල්තයන්න උත් කියලා කියන්නේ උපසර්ගයක්. ඒවට කියනවා ප්‍රිෆික්සස් කියලා. උයන්න අල්තයන්න උත් කියලා කියනකොටම අපිට එන්නේ අර ඉංග්‍රීසියෙන් up up වගේ කියලා අර්ථයක්. උඩට වගේ යන. එතකොට දැන් මහ ප්‍රාණ අල්ධයන්නයි මයන්නයි යන අද්දම කියලා එකක්. ඔව්. ඒ දම කියලා කියන්නේ ධාතුවක් රූට් එකක්. ඒකේ තේරුම තමයි නිකන් අර ලෙස්සලා යන එක හිමීට ගමන් කරන එක කියලා කෙනෙකුට. උද්ධමනය කියන වචනේ එන්නේ ඒකෙන් තේරුම කියවෙන්නේ ටික ටික හිමීට උඩට යන එකට තමයි උද්ධමනය කියලා කියන්නේ. උද්ද කියන සංස්කෘත වචනේ තේරුම. ඔව්. ඉතින් ආර්ථික විද්‍යාවත් ඕකම තමයි. අපි මේ ඉහළ යනවා කියන එකද මේ කියන්නේ. අපි හඳුරෝ කියනවා මේ ඉහළ යනවා කියන එක බොහොම හිමීට යන කතාවක් මේ කියන්නේ කියලා. අපි මොකද්ද කියන්නේ? අපි මේ ඉහළ යන කියන එකට අපි ඈඳලා තියෙනවා මිල මට්ටම කියන එක. ඒ කියන්නේ තනි බාණ්ඩයක මිල නෙමෙයි බාණ්ඩ තොගයක පැසක මිල ගන්න. ඒවැ ඇවරේජ් එක සාමාන්‍ය. මේකට කියන්නේ ඉන්ෆ්ලේෂන් නේ. එතකොට මේ සාමාන්‍ය මිල මට්ටම දැන් හමුදුරනේ මේ මිල මට්ටම් ගැන මේ උද්දමනය ගැන කතා කරද්දී ආර්ථික විද්‍යාවක මේක කතා කරන්නේ ඔය වැඩි වෙච්ච ඒවා අඩු වෙච්ච ඒවා වෙනස් වෙච්ච නැති ඒවා ඇවරේජ් එකක් අරගෙන. ඒ කියන්නේ මේක සාමාන්‍ය මිල මට්ටම පොදු මිල මට්ටම කියලා අපි කියනවා. එතකොට අපේ හඳුරුව කිව්වනේ මේක හිමීට ඉහළ යන එක. අපි මේකට කියනවා පොදු මිල මට්ටම අඛණ්ඩව. ඒ කියන්නේ ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද ඉහළ යාම විතරක්ම නෙමෙයි අපි මේ කතා කරන්නේ. වසර ගණනාවක් තිස්සේ මේක ඉහළ යන්න ඕනේ. එහෙම නැත්නම් අපි උද්දමනයක් කියන්නේ. ඒ නිසා කවුරු හරි කියනවා නම් ලංකාවට උද්දමනය ආවේ මේ කොවිඩ් හින්දා 2020 හෝ 21 කියලා. අපි ඒක පිළිගන්නේ නැහැ කොහොමද? එතකොට සර් උද්දමනය කියන්නේ මිල වැඩිවීම නෙමෙයිද? මිල වැඩිවීම නෙමෙයි. ඒකනේ කියන්නේ. එක බාණ්ඩයක දෙක මිල වැඩි වුණා කියලා උද්දමනයක් කියන්න බෑනේ. මේක මිල දර්ශක කියලා මිනුමක් අරන් ඒක ලොකු කතාවක්. අරන් මැනලා ඊට පස්සේ මේ මිල වැඩි වෙච්ච ඒවා අඩු වෙච්ච ඒවා ඔක්කොගෙම ඇවරේජ් එකක් අරගෙන හදලා ඒවට බර තියලා කියලා කියන්නේ දැන් තෙල් වල මිල වැඩි වෙන එකයි සමහර විට චොක්ලට් වල මිල වැඩි වෙන එකයි මිනිස්සුන්ට දරන ආකාර දෙකක් නේ. එනකට වේට් එකක් දෙන්න ඕනේ. දීලා තමා මේ පොදු මිල මට්ටමක් හදන්නේ. ඒක අඛණ්ඩව කාලයක් තිස්සේ ඉහළ ගියොත් තමයි අපි උද්දමනකාරී තත්වයක් කියන්නේ. ඒ නිසා මේ වචනෙට බරක් තියෙනවා. ඒ බර දැනගෙන කතා කරද්දි තමයි හරි අර්ථය මේකට එන්නේ. 2020 මේ මිල මට්ටමේ ඉහළ යාම තිබ්බේ අපි හඳුන්නේ 6% විතර. 21 වෙනකොට මේක 7% විතර වුණා. පහුගිය මාසේ මැයි මේක 32%ට ආවා. ජූනි මාසේ මේක ආවා 57%ට. ඉතින් මේ මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාම මේක තුල 50%කට වඩා වැඩි රටක උද්දමනයක් ඇති වුනහම ඊට පස්සේ වෙන සිදුවීමක් කියලා තියෙනවා. රටේ ජනතාව ඒ මුදලේ පිළිගැනීම නැති වෙලා ගිහිල්ලා
ඒ මුදල සාමාන්‍ය භාවිතයෙන් අයින් කරන්න උත්සාහ දරනවා. ඒ නිසා මේ මිල මට්ටමේ සිදුවන අඛණ්ඩව සිදුවෙන ඉහළ යාම තමයි ඇත්තටම උද්දමනයක් කියලා කියන්නේ. මේ ටික වැදගත් වෙන්නේ මේ පාර විභාගෙට මුණ දෙන දරුවෙකුට උද්දමනය යනු කුමක්ද කියලා කෙලින්ම ප්‍රශ්නයක් අහන එක නෑ. හැබැයි සමහරට එහෙමත් අහනවා. ඔව් එහෙමත් අහනවා. මේ වචන නිර්වචනය කරන්න එනවා. ඒ වගේම අලුත් දත්ත අලුත් කරුණු දරුවෝ ලියන්න ඕනේ. නැත්තම් ලකුණු ගන්න නම් ওই ටික ලියන්න වෙනවා. ඔව්. ඉතින් අන්තර්ජාතික මට්ටමක් දැනගන්න ඕනේ. එතකොට අපි හඳුනන මේ දැන් අසන්ත කියපු ගමන් ඉස්සල්ලාම කතා කරේ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම. සිංහල මාන්ට වඩා අපි හඳුන්නේ සංස්කෘත සිංහල ඔක්කොම දන්නවනේ. ඉතින් ඒකට ප්‍රති කියන්නේ අපි නැවතනේ. ව්‍යුහ ස්ට්‍රක්චර් එක. එතකොට දැනටත් අපිට ණය දීලා තියෙනවනේ මොනවා හරි ව්‍යුහයකට. පොලිය මෙච්චරයි. මෙච්චර කාලයකින් ආපහු ගෙවන්න ඕනේ. කොන්දේසි මෙන්න මේවා. මේක නැවත අපට ගෙවන්න පුළුවන් ආකාරයට අපේ තියෙන හැකියාවන් දිහා බලලා මේක නැවත සකස් කිරීමක් කරනවා. සමහර ආයතන කැමති සකස් කරන්න, සමහර ණය දෙන ආයතන අපි ඉල්ලීමක් කරාට සකස් කරන්න අකමැති අවස්ථාවල් තියෙන රටක් හෝ ඕන එක. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා කියන්නේ ඇත්තටම මේ වෙනකොට ආයතනයක් හෝ රටක් හෝ ලබා දීලා තියෙන ණය මෙතෙක් අපි එකඟ වෙච්ච කොන්දේසි පොලි සහ වාරික ගෙවන ආකාරය සහ කාලය නැවත අපට ඔරොත්තු දෙන ආකාරයට වෙනසක් කරන එක. ව්‍යුහයක් කියලා කියන්නේ ස්ට්‍රක්චර් එකක්නේ. දැන් ඔය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියලා කියන එක දැනටත් දේශීය වශයෙන් ගනුදෙනු කාර්යොත් එක්ක බැංකු කරනවනේ ඔබ. ඔව්. ණය ගෙවා ගන්න බැරි වෙලා, පොලි වැල් පොලි වෙලා, එහෙම වෙච්ච වෙලාවල් වලදී බැංකුවත් එක්ක කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම පෞද්ගලික බැංකු නම් කතා කරන්න පුළුවන්. එතකොට කිසියම් ණය මුදලක් කපා හරින්න පුළුවන්. වැල් පොලි වෙච්ච ඒවා කපා හරින්න පුළුවන්. මූලික මුදල දක්වාම අඩු කරගෙන ගෙවාපු අවස්ථාවක් නැත්තේ නෑ. ඒ වගේ ප්‍රති කියන්නේ සර් කිව්වා වගේම නැවත කියන එකයි. නැවත එහෙම නැත්තම් ඍජු ප්‍රතිචාරයකට ප්‍රතිම තමයි. එතකොට ව්‍යුහගත කරනවා කියලා කියන්නේ ස්ට්‍රක්චර් එකකට සැලැස්මකට හදන එක. ව්‍යුහගත කරනවා කියලා කියන්නේ ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ ඒක වෙන සැලැස්මකට අනුව තියෙන එක. දැන් අපි කැට ටිකක් තියලා ඒකෙන් මලක් හදනවා කියන්නේ. ඒක වෙනස් කරලා ඒ හැඩේම ඒ කැට ටිකෙන් වෙන ආකෘතියක් හදන්න පුළුවන්. ඒ ප්‍රතිව්‍යුහගත කිරීම. එහෙම එව්වා පෞල් ජීවිතවලත් තියෙනවා. පෞල් ජීවිතත් ප්‍රතිව්‍යුහගත කරගන්න බැරි නෑ. ඒක ක්‍රම. බලාගෙන ගියාම කොයි තරම් දේවල් තියෙනවද කතා කරන්න. ඔය ටිකයිනේ. තව කොච්චර වචන තියෙනවද අපි හැමනේ විදේශ විනිමය. දැන් මේ දවස්වල කතා කරන සංචිත. දැන් ප්‍රාග්ධනය, ව්‍යවසාය, ආනයන අපනයන මේ වචන ආවේ කොහොමද කියලාත් අපි දැනගන්න ඕනේ. හැබැයි සියල්ල කරන්න වෙන්නේ ඊළඟ වැඩසටහනෙන් අපි ඊළඟ පියවරෙන් මුණ ගැහෙමු. ආයිබෝවන්.